නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් සිහිය පිළිබඳව දහම් කාරණා අපි ගියවර වැඩසටහනේ කතා බහ කරන්නට යෙදුනේ. ඉතින් අද දවසෙත් ඒ උතුම් දහම් කාරණා අපිට දැනගන්න අවස්ථාව යෙදෙනවා. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්න සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. දායකත්වයේ දරන්නේ පින්වත් W කසුන් මදුසංග මහත්මයා විසින්. ඉතින් කසුන් මදුසංග මහත්මයා ප්‍රධාන පින්වතුන් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් ඒක රාශි කරගෙන අද දවසෙත් අපට අවස්ථාව යෙදෙනවා මේ උතුම් සදහම් පිළිසඳර පවත්වන්න අපි පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනමාන කොටගෙන නැවත ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සීල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ බුද්ධ ශාසනයේ එතකොට මේ සිහි කල්පනාවෙන් ඉඳමින් මේ ඉන්ද්‍රිය භාවනාව සිදු කරන ආකාරය, එහෙමයි ස්වාමීනි. ඒකට කියනවා අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. එහෙමයි. වඩන ආකාරය පිළිබඳව හරි ලස්සන සොඳුරු කරුණු ටිකක් කතා බස් කර කර හිටියා. එතකොට ඒකට මුල්ුණේ අර පාරාසරිය කියන බ්‍රාහ්මණයාගේ උත්තර කියලා ගෝලියෙක්. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්නාවට පස්සේ භාග්‍යතුන් වහන්සේ අසා සිටියා මේ කොහොමද ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්න කියලා. ඔබතුමාලගේ ගුරුවරයා. එතකොට කිව්වා ඇසින් රූප නොදකින්න එක තමයි කරන්නේ. කනින් ශබ්ද නොඅසා ඉන්න එක තමයි උපදෙස් දෙන්නේ අපිට. ඒතර බලන්න යම් දෙයක් එතකොට ඇහෙන් දකින්න එක නවත්තලා, කනෙන් අහන එක නවත්තලා, නාසයෙන් විඳින එක නවත්තවගේ මොකක් අපි එහෙමයි ස්වාමීනි. නොකායින් දෙයට පස්සේ නේද? සංසිඳීම් පිණිස කොහොමදවත් තියලා. ඒක නෙනේ. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් හරි ආශ්චර්යයි දකින්නවා. බුදුරජාණන් දේශනා කළා ඒ වෙලාවේ මේ අනුත්තර මේ ඉන්ද්‍රිය භාවනාව තුළ ඔහොම එකක් නැහැ. එහෙමයි. ওই විදිහට බලද්දි මේ අන්ධයෝ තමයි එහෙනම් ඉන්ද්‍රිය භාවනා කරන්නේ. එහෙමයි. බීර තමයි ඉන්ද්‍රිය භාවනා කරන්නේ. එහෙමයි. බුද්ධ ශාසනයක හිම නෙමෙයි ශ්‍රාවකේ ආරි විනය තුළ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ශ්‍රාවකේ පුරුදු කරන්නේ කරුණු කීපයක් මුල් කරගෙන. ඇහෙන් රූපයක් දැකලා තමන්ගේ ආධ්‍යාත්මික මනාපයක් උපදින බව තීරුම් ගන්න දක්ෂ වෙනවා. එහෙමයි. අමනාපයක් උපදින බව තීරුම් ගන්න දක්ෂ වෙනවා. දක්ෂ වෙලා මොකද කරන්නේ? ඒ වගේම ඇහෙන් ඇහැරහා ඉපදිච්ච මනාපය සකස් වෙච්ච දෙයක් බවත් පටිච්චසමුප්පන්න දෙයක් බවත් තේරුම් ගන්න මහන්සි ගන්නවා. එහෙමයි. මහන්සි අරගෙන කොතනද හිත පිහිටවන්නේ ශ්‍රාවකයා? ශාන්තු ප්‍රණීත උපේක්ෂාව හිත පිහිටව ගන්න. අර මනාප බව තුළ හිත ගිලින්න දෙන්නෙත් නැහැ. අමනාප බව තුළ හිත ගිලින්න දෙන්නෙත් නැතුව හිත පිහිටව ගන්න මහන්සි ගන්නවා කියලා. එහෙමයි. ඊළඟට විස්තර කළා ඒකේ කන සම්බන්ධයෙන් පින්වත් ආනන්ද මේ ආරවිනී තවදුරටත් කියනවනම් ශ්‍රාවකයා මොකද කරන්නේ? කනින් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් විඳලා හිතේ යම් මනාපයක් ඉපදුනොත්, එහෙම නැත්නම් අමනාපයක් ඉපදුනොත් මනාපමනාප මානසික ස්වභාවයක් එතකොට මේ අපිට තේරෙනවා නේ. එහෙමයි. ඒතර හිතේ ස්වභාවය තමයි අහන ශබ්ද වලට මනාප උපදින්න පුළුවන්, අහන ශබ්ද වලට අමනාප උපදින්න පුළුවන්, අහන ශබ්ද වලට මනාප හිතේ උපදින්න පුළුවන්. එහෙමයි. ඒක මුලින්ම තමයි තේරුම් ගන්න දක්ෂ වෙන්නේ. එහෙම එකක් තේරුම් ගන්නවා කියලා කියන්නේ ආයි පුදුම දෙයක් ඒකනේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක මුලින්ම තමයි තේරුම් ගැනීම. දෙවෙනි එක තමයි කුමක්ද? ඒක සකස් වෙච්ච දෙයක් බව තේරුම් ගැනීම.
පටිච්ච සමුප්පන්න දෙයක් බව තේරුම් ගැනීම. ඊළඟ කාරණේ. ඒක තේරුම් අරගෙන වාසය කිරීමක් තමයි තියෙන්නේ. කුමක් නිසාද? ඊට වඩා ශාන්ත ප්‍රණීත උපේක්ෂාවක් පවතින නිසා. එහෙමයි ස්වාමීනි. ඉතින් ආර්ය ශ්‍රාවකයෝ එහෙම පුරුදු කරනවා කියනවා. පුරුදු කරද්දි මොකද වෙන්නේ? අර මනාප බව තුල හිත බැස ගන්නෑ කියනවා. අමනාප බව තුල හිත බැස ගන්නෑ කියනවා. හිත උපේක්ෂාවේ පිහිටනවා කියනවා. ඒක ලස්සන උපමාවක් කියනවා. කුමක්ද? ඒක මේ වගේ දෙයක් කියනවා. නිලුම් කොළයක් මදක් ඇල කළ විට ඒ මත තිබූ දියබඳු පෙරලී වැටෙන්නේ යම්සේද පිහිටා නොසිටින්නේ යම්සේද. පින්වත් ආනන්ද ඒ වගේ තමයි කියනවා. යම් කෙනෙකුගේ චිත්ත සංතානී තුල මේ අහන තමන්ගේ නාසයට දැනෙන ගඳ සුවඳ නිසා උපන් මනාපේ හරි අමනාපේ හරි සංකත දෙයක් විදියට හේතුඵල ධර්මයෙන් ඇති වෙච්ච දෙයක් විදියට පටිච්චසමුප්පන්න දෙයක් විදියට තීරුම් අරගෙන වාසය කරනකොට ශාන්ත ප්‍රණීත උපේක්ෂාවක් තියෙනවා කියලා තීරුම් අරගෙන වාසය කරනකොට ඉක්මනින්ම සුළු මහන්සියකින්ම මොකද වෙන්නේ? එහෙමයි. උපන් කැමැත්ත උපන් නැකමැත්ත මනාප අමනාප ඔක්කොම නිරුද්ධ වෙලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. උපේක්ෂාව තුළ හිත පිහිටනවා කියනවා. එහෙමයි. ඒකයි දැන් මේ කාලේ ගත්තොත් අදට වඩා දැන් මේ කාලේ භික්ෂුන් වහන්සේලා ඉතින් වැඩිපුරම ඉතින් ඇවිදින ඉරියව්වෙන් තමයි ගොඩක් දේවල් කරන්න තියෙන්නේ. ස්වාමීනි මේ ඉන්ද්‍රිය භාවනාව සතර ඉරියව්වෙන්ම සතර ඉරියව්වෙන්මනේ. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා සමහර උදේ නැගිට්ටට පස්සේ සමහරවිට උදේ පාන්දර නැගිටලා ඔන්න එළි අරුණ වැටෙනකන් ඔන්න භාවනාවක් වාඩි වෙලා කරගන්න. සමහරට නිදිමත බහුලන කරන්න හම්බෙන්නේ නැහැ. සක්මන් කර කර ඉපැයි ඉන්නේ. එහේ ස්වාමීනි. එතකොට බලන්න මේ නිදිමත පවා එතකොට දකින්න කුමක් විදියටද? මනා පරමුණක් නේ අපිට. එහෙමයි ස්වාමීනි. නිදිමත අලසකම් පවා මනා පරමුණක් ඒක. එතකොට ඒක මනා පරමුණක් බව දැනගන්න. එතකොට දැනගෙන මේ මනා පරමුණට යට වෙන නොදී හිත පවත්වනවා කියලා කියන්නේ. එහෙමයි. දැන් අපි ඔන්න බුද්ධියකින් ඉඳන් නැගිටිනවා. නැගිටිනකොටම සමහරවිට අපිට ආයෙ ඇඳේ වැටෙන්න හිතෙනවා. නැද්ද එහෙමද? ඒකටම තමයි මනාපය. ඒතර මනාපය තුල හිත පිහිටන් දෙන්නේ නැහැ. එහෙමයි. ඒ මනාපෙන් හිත ගලව ගන්නවා. ස්වාමීනි සතිපට්ඨානෙත් වැඩෙනවද ඉන්ද්‍රිය භාවනාව? අනිවාර්යෙන්ම. කොහොමද ස්වාමී? සිහියනේ දියුණු වෙලා යන්නේ. එහෙමයි. සිහිය දැන් මේව කරන්න දැන් සතියයි සම්පජාන්නේ තමයි දියුණු වෙන්නේ තනි කරම. එහෙමයි. සිහිය නැත්තම් මෙහෙම දෙයක් කරන්න බෑ ඉතින්. එහෙමයි ස්වාමීනි. සිහිය නැත්තම් මේක දියුණු වෙන්නේ මේක කරන්න බෑ. එහෙයි. එතකොට සම්පජාන්නේ නැත්තම් මේ කියන දේවල් හඳුනා ගන්න බෑ. එහෙමයි. සංකත දෙයක් බව පටිච්චසමුප්පන්න දෙයක් බව ඔක්කොම අඳුනක තේරුම් ගන්න පුළුවන්කම තියෙන සම්පජානෙත් එක්ක. එහෙමයි. ඒතකොට මේ කාරණා දෙකට තමයි මේ ඔක්කොම සංවේදී වෙන්නේ. එහෙයි. ඊට පස්සේ මේ මුල් කරගෙන යාට දැන් ඊළඟට විස්තර කරනවා මෙතන මේ ওই විදිහට සුළු මහන්සියකින් උපන් කැමැත්ත අකමැත්ත නිරුද්ධ වෙලා ගින් උපේක්ෂාව හිත පිහිටනවා කියන මේකත් ආර්ය විනී ඉන්ද්‍රිය භාවනාවක්. එහෙමයි. ආර්ය විනී ඉන්ද්‍රිය භාවනාව. එතකොට අපිට හිතා ගන්න බෑ ඉතින් ඒ කාලේ හිටපු ශ්‍රාහතන් වහන්සේලා නේද? එහෙමයි. කොහොම හිටියද කියන්නේ? එහෙමයි. ඒතර හැමතිස්සෙම ඇස ගැන අවධානයෙන් එක්කෝ කන ගැන අවධානයෙන් එක්කෝ නාසය ගැන අවධානයෙන් එක්කෝ දිව ගැන අවධානයෙන් එක්කෝ කය ගැන අවධානයෙන් එක්කෝ මනස ගැන අවධානයෙන්. එහෙමයි. ස්වාමීනි හරි අසිරිමත් දැන් ගුණධර්ම සිහිය ඒ පරිද්දෙන් වැඩි ගියාට පස්සේ ඊතා සුළු උත්සාහයකින් මනාප අමනාප බව බිඳ ගන්න හැකියාව ලැබෙනවා කියන්නේ නේද? එහෙමයි. ඒක මම කල්පනා කළා දැන් අපිට සාමාන්‍යයෙන් අපි පේන්නේ ගෘහ ජීවිතයේ ඉන්න අය අතර පවා දැන් සමහර අයට ඉන්නෝ තරහක් ගියත් අග්ගල් තරහ නැති කරගන්න පුළුවන්. බැස ගන්න නැහැ. සමහර අය ඉන්නෝ තරහක් ආවට පස්සේ ඒක ලීසියෙන් හිතින් අයින් කරගන්න බෑ. කැකෑරි තියෙන කට්ටිය නැද්ද එහෙමයි. එහෙමයි. අච්චර ඉන්නවද එහෙම? හරි පුදුමයි. දවස් ගණන් ඒක අරගෙන. ඕනේ. දැන් සමහර අයට ආසාවල් ඇති වුණාමත් ඒත් එහෙමනේ. ස්වාමීනි ආත්ම ගන්නවත් තරහ යනව නේද වෛරේ? ඕනේ. එහෙමයි. අරගෙන යනවා නේද? ලීසි නෑ එතකොට. එහෙයි ස්වාමීනි. පුදුම දෙයක් එතකොට. අම්මෝ මේ සිතත් තේරුම් ගන්නව තරම් අපිට රැකවරණයක් කිසි තැනක නෑ නේද? එහෙමයි. දැන් මේ හැම දෙයකින්ම එක පැත්තකින් සිත තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒක නැති කරගන්න මහන්සි ගන්නවා. එහෙමයි. ඉපිමත් ආනන්ද ආරවිනි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ගැන තවදුරටත් කියනවා නම් ශාසනයේ භික්ෂු දිවෙන් රසයක් විඳිනවා. රසයක් විඳිනකොට කැමැත්තක් ඇති වෙනවා කියනවා. එහෙම නැත්නම් අකමැත්තක් ඇති වෙනවා කියනවා. ඒ වගේ මනාප අමනාප දෙකම ඇති වෙනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? ඕ මෙහිමයි කියන දැනගන්නේ මට මේ කැමැත්තක් උපන්නා අකමැත්තක් උපන්නා. හැබැයි මේක සංකත දෙයක් බව දැනගන්නවා කියනවා.
පටිච්ච සමුප්පන්න දෙයක් බව දැනගන්නවා කියනවා. හේතුඵල ධර්මයෙන් ඇති වෙච්ච දෙයක් බව දැනගෙන අර වාසය කරද්දී ඒක මොකද වෙන්නේ? අර උපේක්ෂාව තුළ හිත පිහිටනවා කියන අර උපන් මනාපමනාව නැතිලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ලස්සන උපමාවක් කියනවා. ශක්තිමත් පුරුෂයේ දිවා අගට කෙළපිඩක් කැටිකොට ඉතා පහසුවෙන් විසි කරන්නේ යම්සේද. ශක්තිමත් පුරුෂයෙක් මොකද වෙන්නේ? දිවාගට කෙළපිඩක් කැටිකොට ඉතා පහසුවෙන් විසි කරන්නේ යම්සේද. පින්වත් ආනන්ද ආන් ඒ වගේම කියනවා. එහෙමයි ස්වාමීනි. ওই විදියට වේගයෙන් ওই විදියට ඉක්මනින්ම සුළු මහන්සියකින් උපන් කැමැත්ත උපන් අකමැත්ත මනාපමනාප ඔක්කොම නිරුද්ධ වෙලා උපේක්ෂාවේ පිහිටනවා කියන මේ සිහිය දියුණු වෙච්ච කෙනෙක් ගැන. එහෙමයි ස්වාමීනි. සිහිය දියුණු වෙච්ච කෙනෙක්. ඒකට අපිට තේරෙනවා ඒතර හැම කෙනාගේම එක පාට එකම වේගින් නැති වෙන්නේ නැහැ ඉතින්. එහෙමයි. හොඳට සිහිය දියුණු වෙලා නම් තියෙන්නේ ඉක්මනට නැති වෙලා යනවා. එහෙමයි. දියුණු වෙලා නැත්තම් පවතිනවා ඉතින්. එහෙයි. පින්වත් ආනන්ද ආරවිනී අනුත්තර ඉන්ද්‍රිය භාවනා ගැන තවදුරටත් කියනවා නම් මේ ශාසනයේ භික්ෂුවට කයින් පහසක් ලැබෙනවා කියනවා. එතකොට ඒ නිසා වුණ කැමැත්තක් එහෙම නැත්නම් අකමැත්තක් මනාපමනාප උපදිනවා කියනවා. හැබැයි එයා දැනගෙන ඉන්නවා කියනවා මේක සකස් වෙච්ච දෙයක්. සංකතයි, ඕලාරිකයි, පටිච්චසමුප්පන්නයි. ඒ වගේ මීට වඩා ශාන්ත වූ ප්‍රණීත උපේක්ෂාවක් තියෙනවා කියලා. එහෙමයි. ඒ බලන්න අර හැමතිස්සෙම අපේ හිතේ ස්වභාවය තමයි දැන් කැම බීමක් වුණත් එහෙමනේ. දැන් අපි දැන් වාඩි වෙලා ඉන්න ආසනයක් වුණත් බලන්න. එහෙයි. දැන් එක ආසනයක වටිනාකම තියෙන්නේ තව ඊට වඩා සුව පහසු ආසනයක් ලැබෙනකම් විතරයි. නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒතර මොකද වෙන්නේ? අර සුව පහසු ආසනෙ හිත වේනොටක් ගන්න. කැම බීමක් වුණත් එහෙමනේ. ප්‍රණීත යම් රසයක් තුළ හිත පිහිටන්නේ ඊටත් වඩා ප්‍රණීත රසයක් ලැබෙනකම් විතරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ එතන රසය තියෙනවා. එහෙනම් මේ උපේක්ෂාව කියන සාන්ත විහරණේ සැපේ අත්විඳලා පොඩ්ඩක් කර තියෙන කෙනා මොකද වෙන්නේ? ඊට පස්සේ මේ කිසි දෙයක නෙමෙයි හිත පිහිටන්නේ අතනම හිත පිහිටන්නේ. එහෙමයි ස්වාමීනි. අතනම හිත පිහිටන්නේ. උපේක්ෂාව පිහිට. උපේක්ෂාව. එහෙයි. ඊතර මේ එන අපිට තේරෙනවා දැන් මේ දේශනාවට අනුව එන මේ උපේක්ෂාවෙත් යම් මේ ආස්වාදයක් ඒ ශ්‍රාවකයා ලබලා තියෙන්න ඕන. නැත්නම් උපේක්ෂාව හිත පිහිටවන්න බෑනේ. එහෙමයි. උපේක්ෂාව යම් ආස්වාදයක් ලබලා තියෙනවා නම් උපේක්ෂාව හිත පිහිටනවා. අසතියෙන් ඉන්න කෙනා සිහියෙන් යම් ආස්වාදයක් ලබලා තියෙනවා නම් සිහියේ හිත පිහිටවන්න ලීසි. අසද්ධාවෙන් හිතපු කෙනාට ශ්‍රද්ධාවෙන් යම් ආස්වාදයක් ලබලා තියෙනවා නම් ශ්‍රද්ධාවෙන් හිත පිහිටවන්න ලීසි. එහෙම තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. එහෙමයි ස්වාමීනි. සමාධියක් නැති කෙනා සමාධිය යම් වින්දනයක් ලබලා තියෙනවා නම් සමාධිය හිත පිහිටවන්න ඒක අර හේතුවක් බවට පත් වෙනවා. එහෙමයි. කුසල් ධර්මය ශ්‍රවණය කළ යම් මේ ආස්වාදය සතුට සොම්නස ලැබපු කෙනාට මම ධර්මයේ හිත පිහිටවන්න ආ හේතු වෙන්නේ ඒක තමයි. ප්‍රඥාවක් නැති කෙනාට ප්‍රඥාවෙන් යම් සැනසීමක් ඉපදුනොත් එහෙම ඒ සැනසීම අනුග්‍රහ කරනවා නැවත නැවත ප්‍රඥාව දිනු කරන ප්‍රතිපදාව දිනු වීම පිණිස. එහෙමයි. මෝඩ කෙනා එන මොකද වෙන්නේ? මෝඩ කම් වලින් ආස්වාදය ලැබුවොත් ආය හිත පිහිටවන්නේ කුමක් කරන්නද? මෝඩකම් කරන්නමයි. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න හරි ආශ්චර්ය දෙයක් ඒක. එහෙමයි. හැමතිස්සෙම වෙන කුසලයකින් ආස්වාදයක් ලබන්න පුරුදු වෙන්න ඕන. ඒතර බලන්න එන උපේක්ෂාවෙන් ආස්වාදයක් ලබන්න පුරුදු වෙච්ච කෙනා නැවත නැවත හිත පිහිටවන්නේ කොතනද? උපේක්ෂාව. මම කියුවේ නේද මේ ඉන්ද්‍රිය භාවනා කරන්නේ යම් විදියක සිහිය ධම්ම විජය උපේක්ෂාව යම් ප්‍රමාණයක වැඩිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර තමයි අර දේවල් තුල හිත පිහිටවන්නද මෙතන හිත පිහිටීමේ භාග්‍ය උදා වෙන්නේ. එහෙයි. ඊළඟට කියනවා ආර්ය ඒ වගේම පින්වත් ආනන්ද ආරවෙනි අනුත්තර ඉන්ද්‍රිය භාවනා ගැන තවදුරටත් කියනවා මේ ශාසනයේ භික්ෂුව මනසට අරමුණක් ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ මනසට අරමුණ එනකොටම හිතේ මනාප උපදිනවා. එහෙමයි. එහෙම නැත්නම් අමනාප උපදිනවා. ඒතර මනාපයක් ඉපදුනාට පස්සේ එහෙම නැත්නම් අමනාපයක් ආවට පස්සේ ඒ දැන් බලන්න මේ සාමාන්‍ය ස්වභාවය තමයි අපි හිතන නම් අරමුණක් ආවට පස්සේ අපි කැරකිලා යන එක නෙවෙන්නේ නේ. එහෙමයි ස්වාමීනි. ඒ බෙදලා ඒක අපිට ગેප් එකක් තියාගන්න අහු නොවි ඉන්න ગેප් එකක් තියාගන්න තරම් මානසික ශක්තියක් නැහැ. එහෙයි. මනසේ පහළ වෙන මේ සංකල්ප අරමුණු වලට පුදුම තරම් බැඳිලා යනවා ස්වාමීනි. ඒ විදිහට ඉදිරිපත් කළේ මම කියලා අපි කියනවා. අනිවාර්යෙන්. එහෙමයි. ඊතරම් මේ ආධ්‍යාත්මික ගැට ගැහිලා තියෙන එකට නේද? එහෙයි ස්වාමීනි. මේක අරමුණයි මේක අරමුණෙන් හටගත්තු මනාපයයි මේක අරමුණෙන් හටගත්තු ආස්වාදයයි කියලා ඒක වෙන් කරලා බෙදලා ඒව නැහැ.
විස්තර විභාග සහිතව හිත දකිනවනම් කොච්චර වටිනවද? එහෙමයි. ඒකම ඒ අරමුණු ඔස්සේ වැළඳ නොගැනීම පිණිස හේතු වෙනවා. එහෙමයි. ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනයේ උදාර වැඩපිළිවෙල ආශ්චර්ය වැඩපිළිවෙලක්. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය වැඩපිළිවෙලක්. එහෙයි. ඊට පස්සේ කියනවා ওই විදිහට ඇති වෙනකොට ඔහොම කල්පනා කරනවා කියනවා දැන් මගේ හිතේ මේ අරමුණ නිසා මනාපයක් ඇති වුණා. හැබැයි මේක සංකතයි. එහෙමයි. පටිච්ච සමුප්පන්නයි. ඒ වගේම තමයි මේක ඌලාරික දෙයක්. හැබැයි මේ යම් උපේක්ෂාවක් ඇද්ද ඒක ශාන්තයි, ඒක ප්‍රණීතයි කියලා වාසය කරන පින්වත් ආනන්ද ඒක මේ වගේ දෙයක් කියනවා. ශක්තිමත් පුරුෂයෙක් දවසක් මුරුල්ලේ හොඳින් රත් වූ යකඩ තහඩුවක් මත දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙලනවා කියනවා. හැබැයි පින්වත් ආනන්ද ඒ දියබිඳු වැටෙන්නේ හිමින් කියනවා. නමුත් වැටුණු වහාම මොකද වෙන්නේ? මොකද වෙන්නේ වැටුණු වහාම? ටක් ගාලා වාෂ්පලා යනවා කියනවා. එහෙමයි. වැටුණු වහාම වාෂ්පලා යනවා කියනවා. පින්වත් ආනන්ද ඒ වගේ තමයි කියනවා. මේ විදියට ආර්ය ශ්‍රාවකෙක් මනසේ හටගත්තු යම් මනාපයක් හේතු කරගෙන අමනාපයක් හේතු කරගෙන ඔහු තීරුම් අරගෙන වාසය කරනවා නම් මේක සංකත ධර්මයක් කියලා හේතුඵල ධර්මයෙන් ඇති වෙච්ච එකක් කියලා තීරුම් අරගෙන ඉන්නවනම් ඊට වඩා ශාන්ත ප්‍රණීත උපේක්ෂාව ශාන්ත ප්‍රණීතයි කියලා තීරුම් අරගෙන තියෙනවා නම් අර උපන් අමනාප ඉමසනින් නිරුද්ධ වෙලා යනවා කියනවා. උපන් අමනාප ඉමසනින් නිරුද්ධ වෙලා යනවා කියනවා. ඒ වගේම තමයි පිරිසුදු උපේක්ෂාව තුළ හිත පිහිටනවා කියනවා. බුදුරජාණන් දේශනා කළා ඔය විදිහට පින්වත් ආනන්ද ආර්ය විනී අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ඔන්න ඔය විදිහටයි කියන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ශාසනයක් තුළ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. එහෙමයි. අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. එහෙයි. ඒතර බලන්න දැන් මේ ශාසනයක එතකොට මේ රහතන් වහන්සේලා බිහි වෙලා තියෙන මේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න අපිට හරි පුදුමයි. එතකොට දැන් මේ සිහිය දියුණු වෙච්ච කෙනෙකුට මේ ඕන තැනක හිත පිහිටවන්න පුළුවන්. කයේ යථාර්ථය දෙක හිත ඉන්න හිත පිහිටවන්නත් පුළුවන්. ඉන්ද්‍රියන්ගේ යථාර්ථය දෙක ඉන්ද්‍රිය භාවනා කරන්නත් පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රිය භාවනා කරන්නත් පුළුවන්. ඒතර ඉන්ද්‍රිය භාවනා කරන කෙනාගේ ජීවිතය තුළ අර පැත්ත ඔක්කොම දියුණු වෙලා යනවා. ඒ පැත්ත ඔක්කොම දියුණු වෙන පටන් ගන්නවා. එහෙමයි. මොකද සිහියෙන්නේ ඔක්කොම කරන්නේ. එහෙයි ස්වාමීනි. කෙලෙස් ගඟ හටගන්නේ යම් තැනදී හටගන්න සෑම කෙලෙසයක්ම දුරු කර ගැනීම පිණිස මේ විදිහට ඉන්ද්‍රිය භාවනාවේ යෙදෙන ශ්‍රාවකයෙකුට වාසනාව උදා වෙන පටන් ගන්නවා. පින්වත් ආනන්ද ධර්මයේ හික්මෙන සීක භික්ෂුවගේ ප්‍රතිපදාව මොන වගේ දෙයක්ද කියලා. මොන ඊළඟට විස්තර කරලා දැන් මෙච්චර කිව්ව මොකද්ද? ආර්ය විනී අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. ආර්ය විනී අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. දැන් මේ මොකද්ද කියන්නේ? පින්වත් ආනන්ද ධර්ම විනී හික්මෙන සීක භික්ෂුවගේ ප්‍රතිපදාව ගැන විස්තර කරනවා. එහෙමයි. සීක භික්ෂුවගේ ප්‍රතිපදාව. ඒ කියන්නේ දැන් මේ මාර්ගඵලලාභී සමහර විට සෝතාපන්න මාර්ග සෝතාපන්න එහෙමයි. ඒ වගේ ශ්‍රාවකයෙක් දැන් පුරුදු කරන විදිය. ශාසනීය භික්ෂුවට ඇසින් රූපයක් දැක්ක විට කැමැත්තක් ඇති වෙනවා නම් අකමැත්තක් ඇති වෙනවා නම් ඒ වගේ මනාප අමනාප දෙකම ඇති වෙනවා. එතකොට ඔහුගේ උපන් කැමැත්ත නිසා උපන් අකමැත්ත නිසා උපන් මනාප අමනාප බව නිසා පීඩාවටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ලැජ්ජාවටපත් වෙනවා. එහෙයි. පිළිකුලටපත් වෙනවා කියලා. හරි පුදුමයිනේ. එහෙමයි. මෙහිම දෙයක් කරනවා කියලා කියන්නේ ශ්‍රාවකේ ලෙහි දෙයක්ද ඒක? ඇහෙන් රූපයක් දැක්කට පස්සේ රූපෙට මනාපයක් ඇති නම් ඒ මනාපය ගැන පිළිකුලෙන් ඉන්නවා කියලා කියන්නේ. මනාපය ගැන පිළිකුලෙන් ඉන්නේ. ඒතර මනාපය ගැන පිළිකුලෙන් ඉන්නකොට මනාපය බැසගන්නේ. අමනාපය ගැන පිළිකුලෙන් ඉන්නකොට අමනාපය හිත බැසගන්නේ. ඒතර මේ හැමදේම කරන්නේ කුමක් පිණිසද මේ? ආධ්‍යාත්මික කෙලෙස් වලින් හිත බැසගන්න එක වැළැක්වීම පිණිස කරන්නේ. අම්බෝ හිතා ගන්න බෑ නේද? එහෙමයි. කුමක්ද කියන්නේ අට්ඨියති හරායති jigucchati. පිළිකුලක් ඇති කර ගන්නවා කියනවා. අකමැත්තක් ඇති කර ගන්නවා කියනවා. ඒ වගේම විස්තර කරනවා මේ පීඩාවටපත් වෙනවා කියන එක. ඒ කියන්නේ මේ වගේ දැන් අපි හිතමු දැන් ඔන්න මොකරි
කුණු වෙච්ච අපි මලකුණක් දැක්කා කියලා අපිට ඒකට කැමැත්තක් උපදිනවද? නෑනේ. එහෙමයි. ආන් මේ වගේ ස්වභාවයේ හිත පවත්ත ගන්නවා කියනවා. එහෙන් රූපයක් දැකලා ඇති වෙන මනාපය ගැන ඒ වගේ ස්වභාවය තියන් ඉන්නවා කියනවා. එහෙමයි. ඒ කියන්නේ ඒ උපන් මනාපයට යට වෙලා ඒ මනාපයෙන් හිත සම්පූර්ණ යට වෙන්න දෙන්නේ නැහැ එතකොට. ඒතර එතින්ටපත් වෙන කොච්චර හිත දියුණු වෙලා තියෙන්න ඕනද? මේක ඉන්ද්‍රිය භාවනාවක්. එහෙමයි ස්වාමීනි. මේක සීක භික්ෂුවගේ ප්‍රතිපදාව කියනවා. එහෙයි. සීක කෙනෙක්. එහෙයි. අට්ඨියති හරාය jigucchati පිළිකුලටපත් වෙනවා කියනවා. ඒ වගේම තමයි අකමැත්තක් උපදව ගන්නවා කියනවා. පීඩාවටපත් වෙනවා, ලැජ්ජාවටපත් වෙනවා කියනවා. කුමක් මුල් කරගෙනද? ඇසෙන් දකින රූප මුල් වෙලා. එතකොට ඉතින් හොඳ සිහියක්, හොඳ කල්පනාවක් තියෙන්න ඕනේ ඉතින් නේද? එහෙමයි ස්වාමීනි. ඒතර ඉතින්ට හිත ගන්න කොච්චර එතකොට කැපකිරීමක් එයා කරලා තියෙන්න ඕනද? එහෙමයි. ඒතර බලන්න අපිට තේරෙන්න ඕනේ නම් මේ දියුණු වෙච්ච හිතක තියෙන අසිරිය නේද? එහෙයි. දියුණු වෙච්ච හිතක තියෙන අසිරිය. එතකොට මේ දියුණු වෙච්ච හිතේ ස්වභාවය තමයි මේ ඇහෙන් දකින අරමුණුත් එක්ක උපදින මනාප අමනාපකම් එක්ක ලොකු මේ යුද්ධයක් නැහැ එතකොට. පොඩි සිතුවිල්ලකින් යටපත් කර ගැනීම භාග්‍යයක් තියෙනවා. එහෙමයි. අහෝ මේ ධර්මයෙන් මෙවන් දෙයක් කරනවනේ. ධර්මයෙන් කරන්නේ. එහෙමයි. ඒතර මොකක්ද යා පුරුදු කරන ධර්මයෙන්? ඇහෙන් දැකපු රූපෙන් ඇති වෙන මනාපය ගැන ඒත් දැන් මෙතුවක් කල් අපි වෙන සසරට ගැට ගැහිලා දෙන මොකක් නිසාද? ස්වාමීනි මනාපයම බැස ගන්න එක බැස ගැනීම තමයි සසරට ගැට ගැහෙන හේතු වෙලා තියෙන්නේ. එහෙයි ස්වාමීනි. පිළිකුලක් ඇති කරගත්තු නැතිකම. එහෙයි. ලැජ්ජාවක් ඇති කරගත්තු නැතිකම. හිරිකිතක් ඇති මනාපිට. හරි ලස්සන ඒකට බලන්න දැන් රූපෙට ගරහන්න කියන්නෙත් නැහැ. හිතේ හටගත්තු මනාපිටයි ගරහන්න කියන්නේ. හරියට මෙතන තෝරගත්තොත් ලස්සනයි නේද? එහෙමයි ස්වාමීනි. ඒතර හිතේ හටගත්ත නම් අමනාපයටයි ගරහන්න කියන්නේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේද? අමනාපය ගැන ලැජ්ජාවක් ඇති කරගන්න කියන්නේ. එහෙමයි ස්වාමීනි. අමනාපය ගැන පිළිකුලක් ඇති කරගන්න කියන්නේ. එහෙයි. දැන් අපි නම් වෙන්නේ දැන් අමනාපයක් ඇති වුණාම මේක දේශෙන් යටවිලා නේ. ඒ පුද්ගලයා කෙරෙහි පුද්ගලයාත් එක්ක බද්ධ වෛරයක් ඇති කරගන්නවනේ. එහෙමයි ස්වාමීනි. ඉතින්ට ශ්‍රාවකෙක් හික්මවන්නේ නැහැ එතකොට. ඒතර ඒක විනිවිද යන්න එතකොට ඒ දෙක බෙදලා කල්පනා කරන්න පුළුවන් හොඳ මානසික අර මම මුලින් කිව්වා වගේ අර මේ අපි මිලිඳු රාජ ප්‍රශ්න පොතේ කතා කළේ මේ යෝනිසෝ මනසිකාරෙන් මනස එච්චර ගැට ගහලා තියෙනවා නේද? එහෙමයි ස්වාමීනි. මම අමනාපයටපත් වුණා මන් තුල තරහ ඇති වෙනවා ආදි වශයෙන් ඒකනේ හරි ආශ්චර්යයි නේද? ඊළඟට කියනවා කනෙන් ශබ්දයක් අහලා ඒ අහපු ශබ්දය නිසා ආධ්‍යාත්මික මනාපයක් හට ගන්නවා නම් ඒ ශබ්දේ මේ මනාපෙට මොකද වෙන්නේ? පිළිකුලක්, ලැජ්ජාවක්, හිරිකිතක් ඇති කර ගන්නවා කියන. අමනාපයක් ඇති වුණා නම් අහපු ශබ්දයකට ඒ පිළිකුලක්, ලැජ්ජාවක්, අමනාපයක් ඇති කර ගන්නවා කියන. එහෙමයි. ඒතර එතෙන්ට හිතපත් කරගන්න බැරි කමයි මේ අපිට තියෙන්නේ මේ. නොදියුණු හිතක්. එහෙමයි. ඒතර දියුණු හිතක ස්වභාවය මොකක්ද පත් කරගන්න ලීසි. ඉතින් මම මේ කල්පනා කළා දැන් විශාඛා මහෝපාසිකාල ගෘහගෙදර පවා ළමයි 20ක ප්‍රශ්නක් තියාගෙන කොහොමද උඩ හිටියේ කියලා. ළමයි 20 පිළිකුල් කළා නෙවෙයිනේ. ස්වාමියා පිළිකුල් කළා නෙවෙයිනේ. පිළිකුල් කළා තියෙන කමන්ත. කෙලස්. කෙලස් පිළිකුල් කළා තියෙනවා. මට එක ජාතකයක් තියෙන මට ජාතකේ නම් මතකනේ හරි ආශ්චර්යයි ඒක. එක රජ කෙනෙක් මොකද්ද මේ තමන්ගේ ප්‍රධාන අගබිසෝ ඉන්න පුදුම ආදරේ. පස්සේ මේ රජතුමා ඈත යුද්ධයකට යනවා. ගියාට පස්සේ රජතුමා මේ දැන් මේ අගබිසෝ යන්න තැන මුරකාවල් දාලා තියෙනවා. එයාගේ කාමරේ ගාවෙන් කවුරු ගියත් ඒත් සැක හිතනවා. එච්චර ආදරේ. එහෙමයි. එච්චර ආදරේ. ඊට පස්සේ මොකද උනේ? මම යුද්ධයකට ගියා. යුද්ධයකට ගියාට පස්සේ දැන් මේ යුද්ධේ දිනලා එනකොට එක එක තැන් වල ඉඳලා රාජපුරුෂ එවන දැන් මගර එනවා අසවල් තැන එනවා කියලා. එවන රාජපුරුෂයත් එක්ක මේ බිසව මේ කාමසේවණය හදනවා. එහෙමයි. 90 ගානක්ද 60 ගානක්ද වෙන 60 ගානත් එක්කම කාමසේවණය හදනවා. අන්තිමට එවනවා ලං වෙනකොට තමන්ගේ සෙනවියා.
සෙනවියත් එක්කත් ඊට පස්සේ මේ කාමසේවනය කරනවා. බලෙන් බලාත්කාරය. සෙනවියා ඊට පස්සේ මේ කැමති වෙන්නේ නැහැ. සෙනවිය කැමති වෙන්නේ නැතුව සෙනවිය මොකද කරේ මේ කල්පනා කළා මේක රජතුමාට කියන්න ඕන කියලා. ඊට පස්සේ රජතුමාට කියන්නේ ඉස්සෙල්ලා බිරිඳ කිව්වා ඕම ඔබතුමාගේ සෙනවිය මට මෙන්න මෙහෙම දෙයක් කරන්න ආවා. මෙයා මේ ඇඟපු ඔක්කොම මේ හූරගත්තා ඉස්සෙල්ලා. විස්තරය කිව්වා ඊට පස්සේ. ඊට පස්සේ මේ රජතුමා කිසි වගක් බැලුවේ නෑ. බිරිඳට තියෙන සෙනෙහස නිසා එකපාරට තීරණයකට ආවා. මේ වෙන කවුරුවත් නෙවෙයි අපේ ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේ එකපාරට අදහසකට ආවා සෙනවිය එහෙනම් මරන්න ඕන කියලා. ඊට පස්සේ අර මේ සෙනවිය කොහොම හරි අවසර ඉල්ලගෙන රජතුමා ගාවට ගියා. ගිහිල්ලා ඉවරලා විස්තරي කිව්වා. මෙන්න මෙහෙම සිද්ධි වුණේ මෙහෙම කියලා. ඒ වෙලාවේ රජතුමාට ඇති වුණා විශාල ෂොක් එකක්. මේ වගේ බැඳීන්නම් මුලා කරන බැඳීන්නම් මගේ ජීවිතේ මට එපා කියලා. එහෙමයි ස්වාමීනි. සසර පුරාවටත් මට එපා මේ වගේ උපදින සෑම ජීවිතේම මගේ ජීවිතේ මුලා කරන මේ වගේ බැඳීන්න මට එපා කියලා. එහෙමයි. නෑනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කිව්වේ. එහෙමයි ස්වාමීනි. කොහොමද අධිෂ්ඨාන බලය? එහෙයි. ඒ වගේ තව තැනක තව සිද්ධියක් තියෙන බීමත් කමින් දරුව මරපු කතාවක්. එහෙමයි. මගේ ජීවිතේට බීමත් වෙලා සිහිමුලා ඉඳලා මස් නැතුව අන්තිමට සිහිමුලාවෙන් දරුව මරනවා. තාමත් ආදරේ දරුවා. එහෙමයි. නූපන් ජාති මම බොන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක කර ගන්නවා. බිව්වේ නැහැ කියලා. එහෙමයි. නූපන් ජාති. එහෙයි. ඒ වගේ මේ තව තැනක මේ වගේ ඉරිසියාව එපා කියලා අදිෂ්ඨාන ඇති කරගත්තා කියන නැහැ කියන සසර පුරා. ඒ වගේ අර උපන් මනාප ගැන Tamanට ඒ වගේ ෂොක් වෙන්න පුළුවන් නම් උපන් මනාප ගැන ඒ වගේ ෂොක් කියලා Tamanට කලකිරීමක් ඇති කරගන්න පුළුවන් නම් චී ලැජ්ජාවක් ඇති කරගන්න පුළුවන් නම් එහෙමයි. චී මේ ඇහෙන් දැකපු රූප ගැන මේ ඇති වෙච්ච මනාපේ අන්නේ වගේ ෂොක් කරගෙන ලැජ්ජාවක් ඇති කරගන්න පුළුවන් නම් සසරටම බලපානවා ඒක. එහෙමයි ස්වාමීනි. මනාප වලින් යට නොවීම පිණිස අමනාප උපදිලා ගැටීම් වලට යනවා නම් ඒක ෂොක් කරගෙන Tamanට හොඳට යෝනිසෝ මනසිකාරය යෙදී හිත ෂොක් කර Tamanට ඒකට පිළිකුලක් ඇති කරගන්න පුළුවන් නම් එහෙමයි. අප්‍රියාවක් ඇති කරගන්න පුළුවන් නම් ඒක හේතු වෙනවා සසර පුරාවටම නොයල්ම පිණිස. එහෙමයි. හරි පුදුමයි ඒක. ස්වාමීනි අපි මනාපෙන් බැසගන්නේම යහපත් දෙයක් උදෙසා නෙමෙයි මේ කාමයේ තියෙන මේ ඒකනේ. දැන් අපි දරුවෝ එපා, දෙමව්පියෝ මේ වගේ දරුවෝ නම් එපා, මේ වගේ සැමියවරු එපා, මේ වගේ ඥාතීන් එපා, දුවදරුවෝ යහළු එපා කියලා පලි ගහනවා මිසක එහෙමයි. මේ වගේ කෙලෙස් නම් එපා කියලා පලි ගහන්නේ නැහැ නේ. එහෙමයි. හරිනම් අපි කරන්න ඕන මොකද්ද? එහෙමයි. දරුවෝ නිසා වේවා, දෙමව්පියෝ නිසා වේවා, බිරිඳ නිසා වේවා, සැමියෝ නිසා වේවා ඒ වගේ තමන්ගේ හිත කලඹන මහා හිත ෂොක් කරන කෙලෙස් ඇති වුණොත් මනාපකම් ඇති වුණොත් මනාපකමට යට වෙලා යම් ප්‍රශ්න උපද්ද ගත්තොත් එහෙනම් මන්න ෂොක් ඇති කරගන්න ඕනේ. ඒවටනේ මෙන්න මේ වගේ කෙලෙස් නම් මට එපා කියලා. එහෙමයි ස්වාමීනි. මේ ඉරිසියාවයි මට එපා, මේ ද්වේෂයයි මට එපා. මේ වගේ මුලා භවී යුතු ලාමක ආසාවල් මට එපා කියලා ෂොක් කරගෙන පිළිකුල් ඇති කරගන්න ඕනේ. එහෙම නේද? එහෙමයි. මේ වගේ වෛරයක් නම් මට මේ උපුපන් જાති මට එපා. මේ වගේ ඉරිසියාවක් නම් මට උපපුවන් જાති එපා. මේක නින්දා වේවා මේ ඉරිසියාවට. එහෙමයි. මේ වගේ මුලා කරන මේ කැමැත්තට නින්දා වේවා කියලා. බැරිද ඒ වගේ හොඳ අදිෂ්ඨානයක් හිතට උපද්දන්න? මහන්සි ගත්තොත් පුළුවනි. එහෙමයි. එහෙනම් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ මහා උදාර චරිත සසරේ හිමම ඇති කරගත්තේ. ආයි පාකියොත් එපාමනේ. එහෙමයි. අතහැරියොත් අතහැරීමයි. ඒ වගේ තමයි සම්බුද්ධ ශාසනයක ඒ වගේ උදාහර චරිතයක් බවට පත් වෙන අදිෂ්ඨාන බලයෙන් කෙලෙස් අතහැරිය. කෙලෙස් ගැන පිළිකුලක් ඇති කරගත්තා. කෙලෙස් නින්දාවක් ඇති කරගත්තා. එහෙමයි. ලැජ්ජාවක් ඇති කරගත්තා කෙලෙස් වලට. මට එපාමයි කියලා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මනාපකම් ගැනයි මේ අපි එහෙනම් පිළිකුල් කරන්න ඕන. මනාප බව ඇතුනොත් ඒව ගැනයි පිළිකුලක් ඇති කරගන්න ඕන. ඒවටයි එහෙනම් අපි ප්‍රාර්ථනා කරන්න ඕන හරින. දැන් මේ වගේ කොරෝනා වෛරසය මේව ඉතින් ඇති වෙන එක වළක්වන්න බෑ. ජරාවටපත් වෙන එක, ව්‍යාධියටපත් වෙන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, ප්‍රියංගෙන් වෙන එක. ඊළඟට මේ සමහරලාට අපි අසත්පුරුෂය ඇසුරු කරන් ලැබෙන එක නේම වළක්වන්න බෑ. එහෙමයි.
හැබැයි අපිට වළක්වන්න පුළුවන් මේ දේවල් ඉදිරියට මනාප බව පැතිවිලා ලෝභයෙන්, iriසියාවෙන්, ගුණමකුකමින්, මාන්නක්කාරකමින් තමන්ගේ හිත තැස කනවනම් මේ වගේ කෙලෙස් නම් ಜಾති මට එපා කියලා අන්න අදිෂ්ඨාන කරගන්න පුළුවන්. අමනාපකම් ඇති වෙලා ඒ වගේ උඩුදුවලා තම වෛර පරිගැනීම් කරා යනවනම් මේ වගේ දුෂ්ට සිතුවිලි නම් මට එපා උපෝපන් ಜಾති. බැරිද ඒ වගේ ෂොක් කරන්න හිත? පුළුවන්. එහෙමයි. ඒක තමයි කළ යුතු දේ. ඒක තමයි කළ යුතු දේ. ඊට පස්සේ කියනවා කනින් ශබ්දයක් අහලා මනාපයක් ඉපදුනොත් ඒ මනාප පිළිබඳ පීඩාවටපත් වෙනවා කියනවා. ලැජ්ජාවක් ඇති කර ගන්නවා කියනවා. එහෙමයි. අමනාපයක් ඇති වුණත් ලැජ්ජාවටපත් වෙනවා කියනවා. චී මට මම්මගේ කෙනෙක් හිතේ මෙහෙමයක් ඇති වුණා, අමනාපයක් ඇති වුණා නේද? මම මේ තේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට මගේ හිතේ මෙහෙම ඇති වුණා නේද? කීයතකින් ඉරද්දි ද්වේෂ හිතක් නම් ඇති කරගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ පවා අනුශාසනා කළා. ඔහු ද්වේෂ හිතක් ඇති කරගන්න ඕන අනුශාසනාව ඉටු කරන කෙනෙක් නෙවෙයි කියලා දේශනා කළා. එහෙමයි. කියලා ඒ වගේ හිත ෂොක් කරන්න පුළුවන් නම් මේක අනිත්‍ය දෙයක්, මේක වසඟි පවත්වන්න බැරි දෙයක්, මේක හේතු වලින් හටගත්තු දෙයක් නේද? මෙහිම හටගත්තු දෙයක් පිළිබඳව මගේ හිත මෙහෙම මේ බැස ගන්නව නේද කියලා ලැජ්ජාවටපත් වෙන්න පුළුවන් නම් නේද? අනිත්‍ය වූ හේතුන්ගෙන් මනාප උපදින්නේ. අනිත්‍ය වූ හේතුන්ගෙන් අමනාප උපදින්නේ. දැන් ඔය වගේ කොච්චර මේ සමහරලාට අපි පුංචි කාලේ අපි අසුරු කරන කට්ටියකින් යම් දේවල් අහලා අපේ හිතවල කොච්චර වගේ මනාප ඇතිවිලා ප්‍රශ්න හදාගෙන අපි ෂොක් වෙලා දුකටපත් වෙලා ඇද්ද? දැන් ඉව නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ දේවලුත් ඔය වගේ නැතිලා යන්නේ නැද්ද? නැතිලා යනවා. ඒ වගේ අතීත යහළුවන්ගෙන් යම් දේවල් දැකලා අහලා එහෙනම් අපි ඔය වගේ අමනාපකම් ඇති කරගෙන ප්‍රශ්න හදාගත්ත අවස්ථා තිබුණා නේද? දැන් නැහැ නේ. එහෙනම් දැන් වර්තමානයේ මේ හට ගන්න දේවලුත් මොකද වෙන්නේ? නැතිලා යනවා. නැතිලා යනවා. එහෙනම් මේ දේවල් ගැන අනිත්‍ය වශයෙන් හිනා සිහි කරලා දුක් වශයෙන් සිහි කරලා අනාත්ම වශයෙන් සිහි කරලා එහෙනම් මේ දේවලුත් නැති වෙලා යන දේවල් ඇයි මේ නැති වෙලා යන දේවල් වෙනුවෙන් මම මේ ප්‍රශ්න හදාගන්නේ? අනිත්‍ය දේවල් වෙනුවෙන් ඇයි මම ප්‍රශ්න හදාගන්නේ? කියලා තමන් කල්පනා වීදීදී තමන් නැති කරගන්න පුළුවන්. ඊළඟට කියනවා ඒ වගේම දිවෙන් නාසයෙන් ගඳ සුවඳ දැනගෙන මනාපයක් ඇති වුණොත් ගඳ සුවඳ ගැන. ඒතර මේ මනාපයට මොකද වෙනව කියන්නේ? පිළිකුලක්, ලැජ්ජාවක්, හිරිකිතක් ඇති කරගන්නවා. එහෙමයි. නාසයෙන් ගඳ සුවඳක් දැනෙන්න පස්සේ අමනාපයක් ඇති වුණොත් ඒ යමනාපයට මොකද්ද? පිළිකුලක්, ලැජ්ජාවක්, අප්‍රියාවක් ඇති කරගන්නවා කියනවා. සමහරට ඒ චූටි අවස්ථාවන්නේ සමහරලාට ගෙවල් දොරවල් වලින් කෑම් බීම් වලට ගහ ගන්නවා. එහෙමයි ස්වාමීනි. සමහරලාට වර්තමානයේ මේ කෙල්ලෙක් නිසා කොල්ලෝ කී දෙනෙක් මරාගෙන ඉන්නවද? එහෙමයි. කොල්ලෙක් නිසා කෙල්ලෝ කී දෙනෙක් මරාගෙන ඉන්නවද නැද්ද? එහෙමයි ඔහුනේ. ඒ බලන්න බෝසතාණන් වහන්සේගේ චරිතය කියලා කියන්නේ මරාගත් චරිතයක් නෙවෙයිනේ. හරි ආශ්චර්යයි. ස්වාමීනි මේ මොනතරම් මේ පුද්ගල ප්‍රතිරූපයක් සංවර ගොඩනගෙනවද මේවා කෙරෙහි තියෙන මේ ඇල්ම තුනී කරගත්තට පස්සේදී නේද? හරි ආශ්චර්ය දෙයක් ඒක නේ. එහෙමයි. ඒතර එතන තමයි හැලහැප්පීම් නැති එතකොට ගැටීම් නැති දැන් බලන්න එතකොට මේ විසාකා මහෝපාසිකාවේ ප්‍රශ්න නැතුව ඒ ජීවිතය අරගෙන ගියේ. එහෙමයි. කොමක් නිසාද? ආධ්‍යාත්මික කෙලෙස් උපද්දන ප්‍රශ්නේ නැති නිසා. එහෙමයි. ඒ ප්‍රශ්නේ හටගත්තොත් මේ ප්‍රශ්නයක් වෙන්නේ එතකොට. ඒතර මේ ප්‍රශ්නේ නෑ. එහෙමයි සර්. ඒ ප්‍රශ්නේ නෑ. ඊළඟට කියන දිවෙන් රස විඳිද්දි මනාපයක් උපදිනවා නම් ඒ මනාපය ගැන කොහොමද ඇති කරගන්නවා කියන්නේ ලැජ්ජාවක් මේ අප්‍රියාවක් පීඩාවටපත් වෙනවා කියන. අමනාපයක් ඉපදුනත් පීඩාවටපත් වෙලා ලැජ්ජාවටපත් වෙලා පිළිකුලටපත් වෙනවා කියන. කයින් පහසක් විඳිට පස්සේ මනාප පහසක් විඳිද්දි හරි බුදුමයි ඒක සීක භික්ෂුවක් එහෙම කරනවා කියලා කියන්නේ. එහෙමයි. සීක කෙනෙක් ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් එහෙම කර හිත තමයි හදන්නේ. ඒතර මනාප බව තුලින් අමනාප බව තුලින් යට උනන් තමයි ප්‍රශ්න ඔක්කොම ටික හටගන්නේ. එහෙමයි ස්වාමීනි. වෛර හටගන්නේ, ක්‍රෝධ හටගන්නේ, එකට කිරීම හටගන්නේ, ගුණමක්කම් හටගන්නේ, පලිගන්නේ ඔක්කොම කරන්නේ හිත යට උනාට පස්සේ. එහෙමයි. සමහර පවුල්වල ඉන්නවා ඒක කියන්නේ සසරේ දේවල් වෙන්නේ නැති. එහෙම ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. දැන් සමහර පවුල්වල තියෙනවා මහත්තයෙක් නෝන කෙනෙක් වෙන නෝන කෙනෙක් කතා කරන්න බෑ.
නෝනට වෙන මහත්තයෙක් කතා කරන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනවා. සමහර පවුල්වල එහෙම රැකියාවට යන්න බෑ. ගිහින් ඉන්න බෑ සැක සංකා. ඇයි? අර උපම් මනාප වලින් සම්පූර්ණ හිත යට වෙලා. අමනාප වලින් හිත සම්පූර්ණ යට වෙලා. ස්වාමීනි පුදුම තරම් මේ වහල් භාවයක් වහල් භාවයක් තියෙනවා. අන්න ඒක අර මනාපෙන් හිත යට වෙනකොට අමනාපෙන් හිත යට වෙනකොට වහල් බවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අඩ දබර වෛර ක්‍රෝධ සතුටක් නැහැ. පලි ගැනීම. එහෙමයි. විශාල ප්‍රශ්න. ඩිවෝස් කේස් කොච්චර තියෙනවද මේ ලෝකේ? එහෙමයි. නැද්ද එහෙම? කොච්චර තියෙනවද ඒ වගේ? පොඩි දෙයකට සමහරලාට මේ. එහෙමයි. ඊළඟට කියන මනසට අරමුණක් ආවට පස්සේ මේ මනසට එන අරමුණ මුල් කරගෙන කැමැත්තක් ඇති වෙනවනම් ඒ ගැන කුමක්ද ඇති කරගන්නේ? අප්‍රියාවක්, ලැජ්ජාවක්, හිරිකිතක්. බලන්න මේ 6 වෙනි උපේක්ෂාවක් දිනු වෙන ක්‍රමවේදය. එහෙමයි. හරි පුදුමයි නේද? එහෙමයි. ඒ වගේම තමයි අමනාපයක් ඇති වෙනවා නම් ඒකට ලැජ්ජාවක්. එහෙමයි ස්වාමීනි. ලැජ්ජාවක් ඇති කරගන්නවා අමනාපෙට. ඒ වගේම තමයි පීඩාවටපත් වෙනවා, පිළිකුලටපත් වෙනවා කියනවා. ඒතර මොකද වෙන්නේ? උපේක්ෂාවට තමයි හිත යන්නේ. එහෙමයි. උපේක්ෂාවෙම හිත වළඳ ගන්න. උපේක්ෂාවෙන් කරන්නේ මොකක්ද? ඔයාට සියලු රාග ක්ෂය වීම පිණිස, සියලු ද්වේෂ ක්ෂය වීම පිණිස, මෝහ ක්ෂය වීම පිණිස අනුග්‍රහ කරනවා. එහෙමයි. ඊට පස්සේ පින්වත් ආනන්ද ධර්මයේ හැසිරෙන සීක භික්ෂුවගේ ප්‍රතිපදාව මෙයයි කියලා කියනවා. එන සීක කෙනෙක්ගේ ප්‍රතිපදාව ඕක තමයි. දැන් ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා කුමක්ද? අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැන දේශනා කළා. එහෙමයි. ඊළඟට සීක භික්ෂුවක්ගේ මනස හසුරවන පිළිවෙල දේශනා කළා. එතන මේ හැම දෙයකින්ම ශ්‍රාවකයේ චිත්ත සංතානෙ කුමක්ද කරන්නේ? අර කියන්නේ මේ කුමක්ද මේ අටලෝ දහමට කම්පා වෙන්නේ සිතක්. එහෙමයි. දැන් මෙහෙම දිනු වෙනකොට දැන් මේ අපි හැමතිස්සෙම අපේ ආධ්‍යාත්මික කම්පා වෙන්නේ මේ ආයතන මේ ඉන්ද්‍රිය හයට අරමුණු වෙන දේවල් කියලා මුල් වෙලානේ. ඉන්ද්‍රිය හයට අරමුණු දේවල් මුල්ලා. එතකොට ඉන්ද්‍රිය හයේ මුල් වෙලා අපේ හිත කැළඹෙන ස්වභාවය එයාගේ හිතේ මොකද වෙන්නේ? ටික ටික නැති වෙන පටන් ගන්නවා. එහෙමයි. දියුණු හිතක් නිර්මාණය වෙනවා. එහෙයි ස්වාමීනි. ඒ නිසා අපි අපේ ජීවිතයේ පුරුද්දක් විදියට අපි නිතර මහන්සි ගන්න ඕන ඇති කරගන්න ස්වභාවයන් ටිකක් මොකක්ද? අපි ඇහෙන් රූපයක් දැකලා හැමතිස්සෙම ඒ දැකපු රූපෙට ආධ්‍යාත්ම බැස ගන්න එක වළක්වන්න මානසිකාරකෙ දෙන්නවා. ඉන්ද්‍රිය සංවරයද ස්වාමීනි? මේකට කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා. එහෙමයි. ඉන්ද්‍රිය භාවනාව. එහෙයි. ඒතර මේ ඉන්ද්‍රිය භාවනාව වගේ දෙයක් අපිට මේක 4 ඉරියව්වෙන් ගෘහ ජීවිතේ නම් පුරුදු කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එතකොට අපි මේ ඇහෙන් රූපයක් දැකලා අපි හිතමු දැන් මේක එකපාරට මනාපමනාපකම් සංවේදී වෙන්නේ නැහැ කියලා. අපි හිතමු ඇහෙන් රූපයක් දැක්කාට පස්සේ අපි හිතමු ඒ රූපේ මුල් වෙලා තමන්ගේ හිතේ මොකක් හරි අරමුණක් ඇති වෙනකොට ක්ලේශ සහගත එයා පුරුදුනොත් එහෙම අනිත්‍ය වශයෙන් සිහි කරා. ඇසත් අනිත්‍යයි, ඇහැට පෙනෙන රූපෙත් අනිත්‍යයි. ඇසේ විඥානෙත් අනිත්‍යයි, ඒ විදීමත් අනිත්‍යයි නේ. හඳුනා ගැනීමත් අනිත්‍යයි නේ. කියලා යාට සිහි කර කර ඉන්න පුළුවන් නම් දැන් මේක අර ඒ මොහොතේ යම් දෙයක් සිහි කරන්න බැරි කෙනෙකුට මෙහෙම පුරුද්දකට එන්න පුළුවන් මෙහෙම. කොහොමද? අපි දැන් ඔන්න සන්ධ්‍යා භාගයේ යා කල්පනා කරන උදේ වරුව ගැන. උදේ වරුවේ මුණ ගැහිච්ච අය ගැන කල්පනා කරනවා. කල්පනා කරනවා දැන් ඉතින් ඒ හම්බෙච්ච රූපේ දැන් නැහැ නේ. එන හැට පෙන් රූපේ මොකද වෙලා දෙන්නේ? අනිත්‍යයි. එහෙමයි. අර සිහිය දියුණු වෙච්ච නැති කෙනෙක් මම කියන්නේ යෝනිසෝ මනසිකාරයකට එන විදිය. දැන් උදේ දැකපු දේ අනිත්‍ය වුණ බව හවසේදී සිහි කරන්න පුළුවන්. දැන් ඒ වෙලාවේ උදේ වරුවේ ඇස් දෙකට හම්බෙච්ච රූප ටික හවස් වෙනකොට නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ විඥානෙත් එහෙනම් නැහැ. එහෙයි. ඒ හඳුනා ගැනීමත් නැහැ. එහෙයි. ඒ ස්පර්ශෙත් නැහැ. ඒ සතුට හෝ නැහැ, ඒක ඔය දුක නැහැ, ඒක උපේක්ෂාව නැහැ. ඒතර මේ කල්පනා කරපු දේවලුත් නැහැ, ඒ කතා කරපු දේවලුත් නැහැ, ඔක්කොම අනිත් වෙලා ගියා. එහෙමයි. එහෙනම් දැන් මේ වර්තමාන මොහොතේ දැන් එහෙනම් ඇහැ යම් රූපයක් එක්ක සම්බන්ධලා තියෙන මේ රූපෙ මොකද වෙන්නේ? අනිත් වෙලා යනවා. එහෙනම් මේ විඥානෙත් අනිත් වෙලා යනවා ඇහි. මේ හඳුනා ගන්න දේවලුත් එහෙනම් අනිත් වෙලා යනවා.
එහෙනම් මේ චේතනා ටිකත් අනිත් වෙලා යනවා. එහෙනම් ඒ නිසා හටගත්තු මේ කෙලෙස් ටික ඇද්දීව ටිකත් අනිත් වෙලා යනවනේ. කියලා එයා කාල පරාසයක් අරගෙන එයා විමසන්න ගන්නවා. ඒතර ඒක කෙනෙකුට සමහරලාට ලීස් වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙමයි. කාල පරාසයක දේවල් අරගෙන කරනකොට සමහරට මේ මොහොතේ අනිත්‍ය වෙන දේවල් ගැන එයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සංවේදී නොවෙන්න පුළුවන්. එතකොට කාල පරාසික දේවල් අරගෙන එයාට අනිත්‍ය සිහි කරන්න එයාට පහසු වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතර අපි වරුදු වෙන්න කොහොමද කරන්නේ එතකොට? අර කාල පරාසයක දේවල් අරගෙන අනිත්‍ය සිහි කරන්න. කාල පරාසයක දේවල් වල අනිත්‍ය අපි සිහි කරන්න අපි කාලයක් පුරුදු වෙනකොට අපිට එතකොට අර යෝනිසෝ මනසිකාරයත් එයාට වර්තමානයේදී අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න යම් ප්‍රමාණයකට ලේසි වෙන්න පුළුවන්. එහෙමයි. මේක මොකද දෙකක් කෙනාගේ හිතවල අර ප්‍රඥාව වැඩිච්ච ප්‍රමාණයටනේ ඒ සිහි කිරීමේ හැකියාව දියුණු වෙන්නේ. එහෙමයි. සිහිය වැඩිච්ච ප්‍රමාණයටනේ. එතකොට එහෙම තීරුම් බීරුම් කරගන්න බැරි නම් අර වගේ මානසිකාරයකට එන්න ඕන. එහෙමයි. එතකොට දැන් සමහරවිට අපි ගෙවල් දොරවල් වල හිර වෙලා ඉන්නකොට මේ ගෙවල් දොරවල් අතහැරලා දාලා යන්න වෙනව නේද? මැරෙන්න වෙනව නේද? මේ දුව දරුවෝ අතහැරලා දාලා යන්න වෙනව නේද? අතීත සංසාරෙත් අපි ගෙවල් දොරවල් අතහැරලා දාලා මේ ගෙවල් දොරවලුත් අතහරින්න වෙනවා. අනාගතේ හම්බ කළා හදන ගෙවල් දොරවලුත් අතහරින්න වෙනවා. එහෙමයි ස්වාමීනි. අතීතේ දුව දරුවෝ අතහැරලා එහෙනම් වර්තමානයේ ඉන්න මේ දුව දරුවෝත් අතහරින්න වෙනවා. ඥාතීන් අතහරින්න වෙනවා. අනාගතේවත් අතහරින්න වෙනවා. දැන් බලන්න මේ වගේ අර අනිත්‍ය මානසිකාරයක එයා පුරුදු වෙලා නැත්තම් හරි අමාරුයි වගේ ප්‍රශ්නයක් වෙච්ච වෙලාව. එහෙමයි. දෙයිය පිළිද මේ ළමෙක් මාත් එක්ක කතා කළා ඊයේ. අයිලා මේ මාත් එක්ක පාට දුවගෙන ඇවිල්ලා කිව්වා අනිසාස මේ මගේ හිතේ කිසි සතුටක් නැහැ කිව්වා. එහෙමයි. මම දුකක් තියෙනවා දුකකුත් නැහැ කිව්වා. දැන් ඊළඟ බය වෙලා. මං කෝටි ඔකට තමයි වේදනානුපස්සනාව දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සැප විඳීමක් තියෙනකොට සැප විඳීමක් තියෙනවා කියලා දැනගන්න. දුක් විඳීමක් හිතේ තියෙනකොට දුකක් තියෙනවා කියලා දැනගන්න. සැපකුත් නැත්තම් දුකුත් නැත්තම් ඒක උපේක්ෂාවක් කියලා දැනගන්න කියලා බුදුරජාණන් දේශනා කළා තියෙන්නේ නිසා තමයි කියලා. එහෙමයි ස්වාමීනි. මම කො දැන් ওই විදිහට කාලයක් හිත පිළිබඳව දැනගන්නකොට සතුටක් ආවත් බය වෙන්නේ නැහැ. දුකක් ආවත් බය වෙන්නේ නැහැ. උපේක්ෂාවක් ආවත් බය වෙන්නේ නැහැ. එහෙමයි. මම කො දැන් සතුටක් ආවට පස්සේ අපේ හිතේ ස්වභාවය තමයි කො බය වෙන්නේ නැහැ. ආසාවෙන් යට වෙනවා. දුකක් ආවට පස්සේ දේශයෙන් යට වෙනවා කිව්වා. උපේක්ෂාවක් ආවට පස්සේ ඔය වගේ බය වෙනවා කිව්වා. එහෙමයි ස්වාමීනි. එතකොට එන ඕක සිතක ස්වභාවයක් කියලා තේරුම් ගන්න කියලා. ඊට පස්සේ ළමයා ඒක තමයි කල්පනා හරි ගියා ටික. එහෙමයි. නමුත් ඒක හරි ගියාට එයාම පුද්ගලික වීමංශයකට එනකන් හරියන්නේ නැහැ ඒක. එහෙමයි. එයාම පුද්ගලික වීමංශාවකට එනවා. එහෙමයි. ඒතර තමයි එයාටම ස්වාධීනව හිත තේරුම් අරගෙන නැගී සිටීමේ හැකියාවක් එයාට ඇති වෙන්නේ එයාම තේරුම් ගත්තට පස්සේ. එහෙමයි. එයාම තේරුම් ගත්තට පස්සේ. ඉතින් ඒ නිසා මේ සුන්දර දහමින් මේ දෙව් මිනිස් ලෝකයා ප්‍රඥාවන්ත කරවල දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානවල තියෙන බය, තැති ගැනීම, දුක, ශෝක අපි දුරු කරයිද? ධර්ම දානය දීදී සසර පුරාවට තමන්ගේ දුක්, ශෝක මේ සිත්ැවුල්, බය, තැති ගැනීම නැති කරන එහෙනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලබන්න අනිවාර්යයෙන් මේ පින අනුග්‍රහ කරන්නේ මේ උපදවන පිනින්ම තමයි. එහෙමයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම සසර පුරාවට බය නැති, තැති ගැනීම නැති, දුක් නැති, ශෝක නැති. ඒ කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණය උපදවගෙන සසර දුකින් ඈතර වීම පිණිස මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණු පහදා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ඒ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව උදා වුණ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් W කසුම් මදුසංක පින්වත් මහත්මයා විසින්. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා ඒ වගේම සක්දෙවිඳුන් විස්කන් දේවපුතු
විරෝධ විරූපාක්ෂ වෛස්තරණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරුන්ටත්, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනෝසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට W කසුන් මදුසංක පින්වත් මහත්මයා ඇතුළු සියලු දෙනාට සලසා දෙත්වා දිව්‍යෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ධර්ම අවබෝධය කරන්න මේ රැස් කළ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේ මීට වසර 40කට පෙර මිය පරලෝකීය ජේ.ඒ. සුවනේරිස් සීයාට, ජේ.ඒ. නිමල් කරුණාතිලක මාමාට, මීට වසර 4කට පෙර මිය පරලෝකීය එම්.ඩබ්ලිව්. රූපවතී ආච්චි අම්මාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පින්වත් W කසුන් මදුශංක පින්වත් මහත්මයාට, සුජීවත සිට මෑණියන්ට, පියාණන්ට, නැගණියට සියලු යහපත් වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට මේ පින් හේතු වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උත්තම සම්බුද්ධ භාෂිතයන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පින්වත් W කසුන් මදුසංක මහත්මයා ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. ඉතින් ආපදා සම්පන්න කාලවකවානුවක් නිරන්තරයෙන් සමස්ත ලෝකෙත් අපේ මාතෘ භූමියත් උදා වෙලා තියෙන්නේ. කවර අවස්ථාවක වුවත් තුනුරුවන පාමුලට පැමිණ ධර්මයෙන් සැනසෙල්ල උදා කරගන්න පින්වන්ත හැමදෙනාට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.